ඔයාලගේ ක්ලාස් එකේ අද කතා කරන්න යන්නේ මුලින්ම අයිතිය හංගවන්න පාවිච්චි කරන ක්‍රම කීපයක් ගැන. පළවෙනි එක තමයි මෙන්න මේ වචන සෙට් එක පාවිච්චි කරලා අයිතිය හංගවන්න අපි කටයුතු කරනවා. You can see 7 words here. Number 1 is my, number 2 our, number 3 your, next one is their, after that you meet his, next one her, last one it's. මේ සෙට් එක පාවිච්චි කරලා අයිතිය හංගවන්නේ මෙන්න මේ වගේ එක්සාම්පල්ස් ටිකක් මම නිකමට පෙන්නන්නම් උදාහරණ ටිකක් මේ පැත්තෙන්. ඔයාලට පුළුවන් ওই පළවෙනි ක්‍රමයේ ලියාගෙන මෙන්න මේ එක්සාම්පල්ස් ටිකකුත් එකක් දෙකක් ලියන්න. මේක මම කියලා දුන්නා. මේකින් හෝම්වර්ක් එකකුත් අපි කරා. ඔයාලට මතක ඇති my school කියලා කියන්නේ මගේ පාසල නේද? our dog අපේ බල්ලා, your cat ඔයාගේ පූසා නේද? her name ඇයගේ නම, its tail උගේ නැට්ට උගේ වලිගය, its tail ඔන්න ඔය වගේ ඒවා නේද? their home ඒගොල්ලොන්ගේ ගෙදර, their home, right? මෙන්න මේ වගේ උදාහරණ ටිකක් ඔයාට ලියා ගන්න පුළුවන්. කැමති ටිකක් දෙක තුනක් ලිව්වත් කමක් නැහැ. ඉතින් චුට්ටක් ලියාගත්තට ගැටලුවක් නැහැ. මේ තමයි මේකට අදාළ අයිතිය හංගවන්න. අයිතිය කියලා කියන්නේ අර කතා කරගෙන ගියපු අයිතිය කියන කෑල්ලේ තේරුම තමයි මම දැන් පෙන්වන්න හදන්නේ. දැන් මේ ඉස්කෝලේ කාගේ ඉස්කෝලේද? මගේ ඉස්කෝලේනේ. ඉස්කෝලේ කියන එකට යම් අයිතියක් හංගවලා තිනවා. පොසෙෂන් එකක් දීලා තියෙනවා මගේ කියලා. බල්ලා කාගේද? අපේ. ඔයාට තේරෙන්න ඕන එතකොට අයිතිය හංගවන්න තමයි මේ කොළ පාටින් highlight කරන වචන use කරලා තියෙන්නේ. පූසා කාගේද? your cat ඔයාලගේ. කාගේද මේ නම? her name. she name නෙමෙයි. her name. හොඳට මතක තියාගන්න. උගේ නැට්ට its tail. හරිද? ඒගොල්ලොන්ගේ තමයි ගෙදර. එතකොට ගියේ අයිති කාටද? their home. ඔන්න ඔය වචන වලින් අයිතිය හංගවන්න පාවිච්චි කරනවා. ඉතින් ඒකයි මම මේ කිව්වේ පහත පද පාවිච්චි කිරීම කියලා දුන්නේ මෙන්න මේ වචන හත. number 2 ඊළඟ නීතියට මම යනවා අයිතිය හංගවන්න පාවිච්චි කරන ඊළඟ ක්‍රමය. හරිද? ඔයාලට ෂෝට් නෝට් එක දාගන්න වෙනවා ටිකක් වේගෙන්. number 2 දෙවැනි ක්‍රමය. බලන්න හරි වැදගත් එකක් තමයි මම දැන් කියලා දෙන්න හදන්නේ. හරි. මොනවා හරි. හරිද? යම් කිසි මම තේරෙන්න ඕන නිසා තමයි මෙහෙම සිංහලෙන් ටයිප් කරලා දෙන්නේ. මොනවා හරි ප්‍රාණවාචී. හරිද? කියන්නේ පණ තියෙන ප්‍රාණවාචී ඇනිමේට් ඒවා. හරිද? ප්‍රාණවාචී කියන්නේ animate things. ප්‍රාණවාචී. ඒක වචන නාමපදයක්. හරිද? සිංගියුලර් noun එකක්. මොනවා හරි ප්‍රාණවාචී වෙන්න ඕන, පණ තියෙන්න ඕන. ඒක වචන noun එකක් වෙන්නත් ඕන. හරිද? right? යම් කිසි ප්‍රාණවාචී ඒක වචන නාමපදයක්. මට ඕනේ මේ තියරිය වාට දෙන්න. වරද්දන එක නවත්තන්න. හරි? මොනවා හරි ප්‍රණ තියෙන ඒක වචන නාමපදයක්. s ඔයාලට පේන අකුර නේද? s අකුරින් අවසන් නොවේ නම් නොවන විට. හරිද? මොනවා හරි ප්‍රාණවාචී ඒක වචන නාමපදයක් s අකුරින් අවසන් නොවන විට. මම මේවට පෙන්නන්නම්.
ඔන්න බලන්න නීතිය. යම් කිසි ප්‍රාණවාචී ඒකවචන නාම පදයක් s අකුරෙන් අවසන් නොවන විට එවැනි නාම පදවල අයිතිය හැඟවීම සඳහා අගට උඩුකොමාවක් apostrophe plus s should be added. සිංහලෙන් තේරෙන්න දීලා තියෙනවා. මෙන්න මේ වගේ නාම පද වලට තමයි ඔය කියන්නේ. පණ තියෙන්න ඕනේ ළමයිනේ. දැන් පණ තියනවද කියන්නේ දැන් මද ගන්නකො. මද කියන noun එක ගත්තට පස්සේ එයාට පණ තියෙනවා. නේද? ඔව්. ඊට පස්සේ ඒක ඉවර වෙලා තියෙන්නේ s අකුරින් නෙමෙයි. s වලින් නෙමෙයි ඉවර වෙලා තියෙන්නේ. හොඳට අහගන්න කියන කතාව. හරිද? මද කියන්නේ අම්මානේ. නේද? මද කියන්නේ අම්මා. එහෙනම් අම්මා කියන එකේ මට ඕන වෙනවා මෙන්න මෙහෙම හදන්න. අම්මා. මට ඕන වෙනවා හදාගන්න අම්මගේ කියලා. අම්මාගේ කියලා එකක් හදාගන්න මට ඕන. ඔව්. අම්මගේ කියලා හදාගන්න තමයි මම යන්නේ. නේද? අම්මගේ. අම්මගේ කියලා හදාගන්න මොකද්ද මම දාන්න ඕනේ? apostrophe එක. ඔව්. තව එකක් දාන්න ඕනේ. මොකද්ද? S එක. අන්න right. S එක. apostrophe plus s mothers. උඩුකමාව නැතුව mother කියන එකට s දාන්න බෑ. ඔන්න බලන්න හදලා තියෙන හැටි. අම්මගේ කියලා කියන්නේ mothers. පණ තියෙන්න ඕනේ. නේද? ඒ වගේම මේක ඒක වචන වෙන්න ඕන අම්මා කිව්වම එක්කෙනෙක් නෙනේ. ඒක වචන නාම පදයක් s වලින් අවසන් නොවෙන්නත් ඕනේ. හරි ඔන්න මම කොළ පාටින් නැවත පෙන්නලා තියෙනවා. පණ තියෙන්න ඕන, ඒක වචනයක් වෙන්න ඕන, s වලින් ඉවර නොවෙන්නත් ඕන. අන්න ඒවයි අයිතිය හංගවන්න තමයි අපි උඩුකමාවක් එක්ක s දාන්නේ. අම්මගේ නේද? එහෙනම් මට කියන්න තාත්තගේ කියලා කොහොමද හදාගන්නේ? fathers. fathers. very good. fathers. මෙහෙම නිකන් s එක දැම්මොත් වැරදි. එතකොට තාත්තලා වෙනවා fathers. නේද? කොමාවත් දාලා ඔව්. sister කියලා ලියලා sisters. සහෝදරියගේ. ඉතින් මෙන්න මේ උදාහරණ ටික ලියා ගන්න ඔයා. මම මේ පෙන්නන්න යන ඒවා ටික. නේද? the dog කියන්නේ බල්ලා. නේද? බල්ලට කියන්නේ the dog කියලානේ. බල්ලාගේ කියලා හදන්නේ මෙහෙමයි. බල්ලට පණ තියෙනවනේ. නේද? අපේ ගුරුවරියගේ our teachers. තාත්තගේ. මේ වැරදි නිසා ගොඩක් රචනාවෙන් වැරද්ද ගන්නවා කට්ටිය. සහෝදරියගේ the dogs බල්ලාගේ ඒ ගුරුතුමියගේ කියලා මම දාන්නනේ. ගුරුතුමියගේ. right? දැන් අපි මේවා හදාගන්නේ ළමයි. ඔයාලට පේනවා මේ ලියලා තියෙන සෙට් එක මම කොළ පාටින් highlight කරන්නම්. එතකොට හැමෝටම පැහැදිලිව පේනවනේ. ඇයි දන්නවද අපි මේවා හදාගන්නේ මෙහෙම? දැන් අපි රචනා වගේ දේවල් ලියන් යනකොට right? අපි කියන් යනවා මගේ තාත්තගේ right? අපේ තාත්තගේ බෑග් එක නේද? ලස්සනයි. මට නිකන් ඕන වෙනවා කියන්න මේව. my father's bag is beautiful. very good. අපේ තාත්තගේ බෑග් එක ලස්සනයි. අපි ලියමුද මේ ටික තනියම වෙනම ඇක්ටිවිටි එකක වගේ නිකන් කරමුද මේ ටිකත්? අපේ තාත්තගේ බෑග් එක ලස්සනයි. අපි බලමු මේ ටික ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන්ද කියලා ඔයාලට. number 2. ඇයගේ අම්මාගේ නම නිකම්ම නමක් දාන්න නිමාලි. ඇයගේ අම්මගේ නම නිමාලි. right?
5ක් දෙන්නම්. මගේ සුරතලාගේ නම මොකක්ද දාන්නේ? කිටි. අංක 4. ඔයාට රචනාවල් වලට ලියන්න එනකොට පොඩි පොඩි තැන් මේ වගේ වැරද්දු වෙනතොත් ගොඩක් ලාක්ස් ගන්න පුළුවන්. ඒකයි මේ ටික කියලා දෙන්නේ. හරිද? මගේ සුරතලාගේ නම කිටි. ඊළඟ එක ඒගොල්ලොන්ගේ ඉස්කෝලේ නම නෝ ඒගොල්ලන්ගේ පුතාගේ නේද ගුරුවරියගේ නම මොකක්ද? කැමති නමක් දාමුනේ. අපි දාමු නිකන් අසිනි කියලා. අසිනි ඉන්නවනේ මේ ක්ලාස් එකෙත් නේ. ඒගොල්ලොන්ගේ පුතාගේ ගුරුවරියගේ නම තමයි අසිනි. රයිට් ඔහම එකක් මම ලිව්වා. number 5. හරි. මගේ හොඳම යාළුවගේ නම මොකක් හරි ගමුනේ. ඉසුරි. හරිද? මොකක් හරි වම දාමු නමක්. හරිද? දැන් මං chance එක දෙනවා මේවා ලියන්න. ලියලා කියන්න ඕන. මං අහන කට්ටිය බලමු මං ආන්සර්ස් ගන්නම් හරි. අපේ තාත්තගේ බෑග් එක ලස්සනයි. come on කියන්න බලන්න. නම් කියන්න ඕනේ නැහැ. My father's bag is beautiful. ආයේ කියන්න. Our father's bag is beautiful. අන්න right. අපේ තාත්තගේ our father කියලා ලිව්වා. fathers අපේ තාත්තගේ bag. අපේ තාත්තගේ bag එක is beautiful. නේද? right. stop එකක් තිබ්බා. ඊළඟ එක ඇයගේ Her අම්මගේ නම mother's name is Nimali. ආයේ කියන්න. Her mother's name is Nimali. very good. her mother's name is Nimali. ඔයා මෙන්න මෙතන මේ her mother මේම විතරක් ලිව්වොත් මේක නැති වුණා නම් මේක වැරදි. her mother name විතරක් ලිව්වා නම් වැරදි. එහෙ නිසා එහෙම ලියන මුළු වාක්‍යෙටම ලකුණු නැති කරනවා විභාගෙදී. හරිද? රත්පෑන් පාරවල් තමයි හැමදාම හම්බ වෙන්නේ. මගේ සුරතලාගේ නම කිටි. කියන්න බලන්න. My pet's name is Kitty. My pet is Kitty. very good. my pet කියලා ලියලා pet සුරතලාට පණ තියෙනවනේ. my pet's name. හරිද? සුරතලා විතරනේ සුරතලාගේ name is Kitty. ඔයාලට කැමති නමක් දාන්න පුළුවන්. ඔයාගේ ගෙදර ඉන්න සුරතල් පූසාරි බල්ලගේ හැරි නම ලියන්න නිකන් ඕනම නම් ඔයාට ඒ උදාහරණය වෙනස් කරලා යාගේ නම දාන්න නේද? නැත්තම් පවුනේ යාට නිකන් ද්‍රෝහිකමක් කරා වගේ නේ සුරතලාට වගේ. ඒගොල්ලන්ගේ පුතාගේ ගුරුවරියගේ නම අසිනි. දැන් කියමු බලන්න. දක්ෂ හපන්නු ඉන්නවනම් මේකේ. Their son's teacher's name is Asini. අසිනි. අසිනිද කිව්වේ උත්තරේ? their sons. අර ඒගොල්ලන්ගේ පුතාගේ teachers ගුරුවරියගේ name is අසිනි. right? මගේ හොඳම යෙහෙලියගේ නම ඉසුරි. my best My friend. best friend's name is Tisuri. very good. ලියා ගන්නවද? my best friend's name is ඉසුරි. හරි. ඔයාලට පේනවා මෙන්න මේනම් මේ විදිහේ වැරදි කලින් කරලා ඇති මම දන්නවා. their son teacher නේද වගේ පොඩි පොඩි ඒවා ලියනවා. ඉතින් කොච්චර දිගට ආවත් බය වෙන්න එපා. S දදා යන්න තියෙන්නේ ගැලපෙන විදියට. ඔයාලට මම එකක් මේ කොටු කරලා පෙන්නන්නම්.
එක sentence එකක් කොළ පාටින් හරිද මේකේ තියෙනවා කෑලි කීපයක්ම බලන්නකෝ ඒගොල්ලොන්ගේ කියන වචනේ තියෙනවා ඊළඟට තියෙනවා පුතාගේ කියන වචනේත් නේද ඒගොල්ලොන්ගේ කියලා අයිතිය හංගවන එකපාරක් ඊට පස්සේ පුතාගේ කියන වචනේ තියෙනවා නේද කාගේ නමද මේ කියන්නේ ගුරුවරියගේ කියලාත් තියෙනවා හරිද එහෙනම් අයිතිය තුන් පාරක් හංගවලා පළවෙනි එකට නම් අපිට වෙන තනි පදයක් තියෙනවා දෙය කියලා මුලින්ම මන් දුන්නේ ඊට පස්සේ පුතාගේ බලන්නකෝ sons ගුරුවරියගේ නේද අන්න එහෙම ගිහින් තමයි මේ මිස් අසිනි කියලා ලියලා තියෙන්නේ එහෙනම් මේක මතක තියාගන්න if you find an inmate noun here you can write apostrophe plus s if it has livelihood I mean something it should be a name of a person or an animal maybe your pet or something which lives in a forest කැලේක ජීවත් වෙන සතෙක් එහෙම නැත්නම් ගෙදර ඉන්න සතෙක් මේ මොන සතෙක්ගේ හරි කමන්නේ පණ තියෙන කෙනෙක්ගේ වෙන්න ඕන එහෙම නැත්නම් නෑයෙක්ගේ හරි නමක් මොකක් හරි ප්‍රාණවාචී ඒකවචන නාම පදයක් අගට s දාලා මේ s වලින් ඉවර වෙන්නේ නැත්නම් එවැනි විට කරන්න ඕන වැඩේ මම මේ ලියලා තිබේ අයිතිය හංගවන්න නම් අපි මොකද කරන්නේ උඩුකමාවයි s එකයි මතක තියාගන්න මේ දැන් මම හරි නම් මම මේ දෙවෙනි නීතිය ඉවර කරනවා මෙහෙම නම්බර් 3 අංක 3 මොකක්ද දන්නවද තුන්වෙනි නීතිය තුන්වෙනි නීතිය තමයි මේ කියන්න හදන්නේ හරිද දැන් අපි කතා කරගෙන ආවේ පණ තියෙන ඒක වචන ගැනනේ හැබැයි නේද යම් ප්‍රාණවාචී බහුවචන ඒ කියන්නේ පණ තියෙන්නත් ඕන බහුවචන වෙන්නත් ඕන යම් ප්‍රාණවාචී බහුවචන නාම පද යක් right මොනවාරි ප්‍රාණවාචී බහුවචන නාම පදයක් ගත්තාම හරිද අන්න ඒක s අකුරින් අවසන් වන්නේ නම් යම් කිසි ප්‍රාණවාචී බහුවචන නාම පදයක් s අකුරෙන් අවසන් වන්නේ නම් හරිද s වලින් ඉවර වෙන්න ඕන මේකෙදි බහුවචන එකක් ගොඩක් වෙලාවට ප්ලූරල් ඒවා s වලින් තමයි ඉවර වෙන්නේ නේද පණ තියෙන එකක් s වලින් ඉවර වෙනවා නම් එවැනි විටක කියන්නේ එවැනි වෙලාවට අගට නේද අග ඇති අග තියෙන අර s අකුරට පිටිපස්සෙන් උඩුකමාවක් පමණක් යොදා හරි අයිතිය හැඟවීම සිදු කරයි ඔන්න ඔය නීතියත් මතක තියාගන්න ඕනේ පණ තියෙන බහුවචන නවුන් එකක් අයිතිය හංගවද්දී s අකුරකින් ඉවර වෙනවා නම් හරිද පණ තියෙන s වලින් ඉවර වෙන ඒවා මොනවද ප්ලූරල් ඒවා නේද දැන් ඩෝග් කියලා කිව්වොත් බල්ලානේ මං අහන්නේ මෙන්න මේ වගේ ඩෝග්ස් කියන්නේ බල්ලෝ කියන එක බලුරාලලානේ බල්ලෝ
පොඩ හරියක් නේ. cats, girls, boys, right? ඔහොම වචන තියෙනවනේ ළමයි. teachers, ගුරුවරු. මේ හැම එකක්ම ඉවරලා තියෙන s අකුරකින් නේද? students, right, very good. students, right. මෙන්න මේ වගේ ටිකක් ගමු අපි. මේවා ඉවර වෙලා තියෙන්නේ ඔයාට පේනවා s අකුරකින්. මෙන්න මේ වගේ ඒවායේ අයිතිය හංගවන්න හදන්නේ තව චුට්ටකින් මම ඔයාලා හැමෝටම පේන්න උදාහරණ ටික ලියලා දෙන්නම් තව චුට්ටක් වෙනස් කරලා. පූසෝ නේද? girls කියන්නේ ගැහැණු ළමයි. boys ඉතින් කවුරුත් දන්නවනේ පිරිමි ළමයි. teachers කියලා කියන්නේ ගුරුවරු හැමෝම දන්න දෙයක්. ඊළඟට students කියලා කියන්නේ ශිෂ්‍යයෝ නේද? ශිෂ්‍යයෝ කියන එක ශිෂ්‍යයෝ. මෙන්න මේ සෙට් එක ගත්තොත් මේවයේ අයිතිය හංගවනකොට ළමයි දැන් බල්ලෝ කියන එකේ අයිතිය හංගවන්නේ අපි බල්ලොන්ගේ කියන අදහස. බල්ලොන්ගේ බල්ලාගේ නෙවෙයි බල්ලන්ගේ කියලා. මට ඕන වෙනවා බල්ලන්ගේ කියලා හදාගන්න. බල්ලොන්ගේ. බල්ලොන්ගේ කකුල්. බල්ලොන්ගේ නැටි. නේද? බල්ලොන්ගේ පිහාටු. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් තියෙනවද නැහනේ. බල්ලොන්ගේ කියලා හදාගන්නේ කොහමද? S එකට පස්සේ apostrophe එක දානවා. right. ඔව් පුතා එහෙම තමයි කරන්නේ. සෙතිකගේ මල්ලි මට හිතෙන්නේ උත්තරේ දුන්නේ. බල්ලන්ගේ එහෙනම් dogs කියලා කියන්නේ බල්ලෝ. මට ඕන වෙන්නේ දැන් බල්ලොන්ගේ කියලා හදාගන්න අර උඩුකමාවක් අගට දාන එක විතරයි. ඔච්චරමයි වැඩේ කරන්නේ. බල්ලොන්ගේ. හරිද? බල්ලොන්ගේ. ඔන්න බල්ලොන්ගේ කියලා හදාගත්තා. ඉතුරු ටිකත් අපි හදමු ඔයාලා. මට කලින් හදන්න බලන්න. පූසන්ගේ, ගැහැණු ළමයිගේ, පිරිමි ළමයිගේ, ගුරුවරුන්ගේ. ඔන්න ඔය විදිහට හදලා පෙන්නන්න. ටග් ගාලා හදන්න, ලියා ගන්න මේ ටික. නීට් එකට වැඩේ කරමු. කෞශල්‍ය පැහැදිලි නැහැ. ජෙමීමා ලියන්න. right? හෙමින් ලියන්න කියලාද කියන්නේ? මොකද? ඔව් සර්. හෙමිට අනේ පව් ලියා ගන්න බැරි වුණාද? ඔන්න ලියා ගන්න ඔය අතරේ හොඳේ. බල්ලන්ගේ, පූසන්ගේ, ඊළඟට තියෙනවා ගැහැණු ළමයිගේ කියලා එකක්. පිරිමි ළමයින්ගේ. right? ගුරුවරුන්ගේ. සලිව්වා. හරි ලියා ගමු හොඳේ. ශිෂ්‍යයන්ගේ. මේ ටික අපි හදාගෙනම යන් ඉස්සරහට. cats. තව අමුතුවෙන් S එකක් දාන්නේ නෑ මේ එකටවත් නේද? girls.
දැන් වැදගත් දෙයක් පේනවා. ඇයි අපි මේව හදාගත්තේ? ඔයා දන්නවනේ මේ ගර්ල්ස් ස්කූල් කියලා වගේ જાතියක් තියෙන බෝයිස් කොලේජ් එක, ගර්ල්ස් කොලේජ් එහෙම කියලා අහිලා තියෙනවනේ වචනයක් නේද? බෝයිස් ස්කූල් එක, ගර්ල්ස් ස්කූල් එක. ඔහොම වචන ඇහෙනවන්නේ. ඒ කියන්නේ පිරිමි ළමයිගේ පාසල, ගැහැණු ළමයිගේ පාසල. සමහර ළමයි අදටත් වරද්දලා ලියන්නේ ඒක. හරිද? දැන් බද්දේගම ක්‍රිස්තුදේව කියලා විද්‍යාලයක් තියෙනවා. ඒක බෝයිස් එකක් තියෙනවා, ගර්ල්ස් එකක් වෙනම තියෙනවානේ. ඉතින් බෝයිස් කොලේජ්. එහෙම නැත්නම් බෝයිස් ස්කූල්. බෝයිස් ස්කූල් එක කියලා කියන්නේ කොහොමයි? පිරිමි ළමුන්ගේ පාසල. උඩුකමාව තියෙන්න ඕන. හරිද? ගර්ල්ස් ස්කූල්. ගැහැණු ළමයින්ගේ පාසල. හරිද? මේක ලියද්දී නිවැරදිව මේ විදිහට කමාවක් තියෙන්න ඕන. මේකෙන් කරන්නේ පිරිමි ළමයි ගේ කියන එක. මේකෙන් කියන්නේ ගැහැණු ළමයි ගේ කියන එක. ඕක නැතුව ලිව්වොත් ගර්ල්ස් ස්කූල් කියලා ලිව්ව වැරදි. හරිද? මෙහෙම ලිව්ව වැරදි. බෝයි ස්කූල් කියන එක මෙහෙම ලිව්ව වැරදි. මේ විදිහේ වචන ළමයි ලියන හැටි ලොකු තරඟ විභාගවල පවා තියෙනවා මේ පොඩි වචනේ. හරිද? එහෙනම් නිවැරදි එක තමයි මෙන්න මෙහෙම තියෙන්න ඕන. දැන් ඔයා දන්නවා ඇයි මෙහෙම දාන්නේ කියලා එකක්. නේද? බෝයිස් ස්කූල්. පිරිමි ළමයිගේ පාසල. නේද? ඉස්කෝලයක් පෙන්නලා ඔයා කියනවා this is the boys school. පිරිමි ළමයිගේ ඉස්කෝලේ. alright. දැන් මම නිකන් ඉස්කෝලේක නම ලියලා පෙන්නන්නම්. right. සංගමිත්තා girls school. right. ගෑනු ළමයිගේ පාසල කියලා ලියන්නේ මෙහෙමයි. හරිද? උඩුකමාව තියෙන්න ඕන S එකට පස්සේ. හරි. එහෙනම් දැන් මම මේක මකන්නම්. ඔයාලට පේනවා මම මෙතන පෙන්නලා තියෙන්නේ පණ තියෙන්න ඕන ළමයි. හරිද? ප්‍රාණවාචී වෙන්න ඕන මේ හැම එකක්ම. හරි. ඒ වගේම බහුවචන වෙන්න ඕන. S වලින් ඉවර වෙන ඒවා වෙන්න ඕන. සමහර පණ තියෙන බහුවචන නාමපද තියෙනවා S වලින් ඉවර වෙන්නේ නැති ඒවා. කාටද කියන්න පුළුවන්? දැන් බල්ලෝ කිව්වම S වලින් ඉවර වෙන්නේ. කාටද කියන්න පුළුවන් මෙහෙම S වලින් ඉවර නොවන පණ තියෙන නාමපද මොනවද? බහුවචන ඒවා. children. very good. තව fish, fish. mice, wait. mice. fish කියන එක ඒක වචන බහුවචන දෙකටම fishම තමයි. හා ඊට පස්සේ mice. තව deer කියනකොට ඒ කියන්නේ මුවා මෝ දෙකටම පාවිච්චි කරනවා. ඒක වචන බහුවචන දෙකටම ගන්නවා ළමයා. men කියන එක හරි. තව women, yes, woman, women. හරි. women කියන එක හා හරි. දැන් අපි ගත්තොත් පණ තියෙන නාමපද තියෙනවා S වලින් ඉවර නොවෙන ඒවා. හරිද? අපි මේ ටික උත් බලමු. මේ නීතිය හැමෝටම මතක තියෙනනේ. හරි. මම පෙන්නන්නම් දැන් ඊළඟ නීතිය. අංක 4. number 4. හරිද? ළමයි ඔයාලා අහලා තියෙන right බලමු සමාධි ක්ලාස් එකට එනවා. මේක හරි වැදගත්. පොඩි වැරදි නිසා O level කරන කට්ටියගේ පව වැරදීම් වෙනවා. හරිද? මොනතරම් ලියන්න පුළුවන් වුණත් it doesn't matter how much you can write if you make grammar mistakes. Your simple mistakes can lead, right? මෙන්න මෙතන 4 වෙනි එක ගත්තොත් මොන හරි එකක් අපි ගත්තොත් මෙහෙම යම් නේද? ප්‍රාණවාචී වෙන්න ඕන. ප්‍රාණවාචී ප්ලූරල් එකක්. හරිද? බහුවචන නාමපදයක් ලියාගන්න. මම ඔයාලට කලින් ලියලා ටයිප් කරලා පෙන්නන්නම්. යම් ප්‍රාණවාචී බහුවචන නාමපදයක් right. S අකුරින් අවසන් නොවේ නම් හරිද? එවැනි විටක ඒවායේ අයිතිය පැවසීම සඳහා right ඒවායේ අයිතිය හැඟවීම සඳහා අගට නේද? මොකද්ද කරන්නේ අපි? අගට දානවා ළමයි
අගට S oh my god S මොකක්ද දාන්නේ උඩු කොමාවක් සහිතව මෙන්න මේ ලියලා තියෙන විදිහට right උඩු කොමාව සහිතව මම මෙන්න මේක වරහන් කරලා තියන්න මේ අකුර දාන එක ඔය තියෙන්නේ හොඳ උඩු කොමාව සහිතව මෙන්න මේ විදිහට දාන්නේ හරි S අකුරක් යොදයි යොදනු ලැබේ ඕනනම් නිකන් ලියා ගන්න ඕන නම් ලියා ගන්න ඒවා යොදනු ලැබේ මේ නීති ටික ඉස්කෝලේදී කවදාවත් හම්බ වෙන්නේ නැහැ හොඳට බලා ගන්න වඩ දීලා තියෙනවද කියලා දැන් අවුරුදු 9ක් විතර ඉස්කෝලේ ගියා 8ක් විතර right හැබැයි වගේ පොතේ කපනකොට කොටනකොට රතු පෑනින් ඉරි අඳිනකොට මේවා කැපිලා කොටලා දිනවා හරිද අපි දැන් ගත්තොත් ළමයි මේ වගේ එකක් සමහර නාම පද තියෙනවා MAN man කියන එකේ තේරුම තමයි මේක මේ man ලියා ගන්න එපාය මම මේ නිල් පාටෙන් ලියන අකුරු දැන් මේ ලියන්න ඔය නීතිය ලියා ගන්න මේ man කියලා කියන්නේ මිනිහා කියන එක හරි මම දන්නවනේ මිනිහා මිනිහා ගෙදරත් ඇහෙනවා මේ වචනේද මිනිසා අපේ මිනිස්සයා එහෙම කියන මිනිසා නෙමෙයි මේ හරිද ගෙවල් වල තාත්තට අම්මා කතා කරනවා මිනිහා කියලා නේද එහා ගෙදර මිනිහා මෙහා ගෙදර වත්තේ පොල් කඩලා එහෙම මිනිහා කියන එක නෙමෙයි මේ අතරම හරිද මෑන් කියන්නේ පුරුෂ පිරිමි මිනිසෙක් කියන එක මිනිහා right මෑන් ඒ මෑන්ට මම බය නෑ එන්න මෑන්ට එන්න කියන්න ඕන නම් එහෙම කතා කරනවා කට්ටිය MAN මෑන් කියන්නේ මිනිහා හරිද මට ඕන වෙන්නේ වැඩේ තමයි me and men කියලා කියන්නේ ළමයි men කියලා කියන්නේ මිනිස්සු කියන එක හරිද මේ මිනිස්සු කියලා කියන්නේ මෙතන people කියන එක නෙමෙයි people කියන්නේ ජනතාවනේ නේද people ඒ කියන්නේ ජනතාව මිනිස්සු කියන එක ඒ කියන්නේ පොදුවේ ගැහැණු අයත් IT people කිව්වම හැබැයි men කියලා කියන්නේ පුරුෂයෝ විතරයි හරිද ඒ කියන්නේ මේ කාන්තාව අයිති නෑ men කිව්වම හරි ඒකටයි තියෙන්නේ පිරිමි කට්ටිය men ඔයාලා අහලා තියෙනවා men's active කියලා ක්‍රීම් එකක් එහෙම දන්නේ නැහැ නේ තාම රැවුල කපන්නේම නැහැනේ ෂේවින් ක්‍රීම් එහෙම තියෙනවා men's cream කියලා වර්ග නේද ඔය අයියලා එහෙම ඉන්නවනම් ගෙදර බලන්න හොරෙන් බිග් ට්‍රේස් එකක් ගෙනල්ලා රැවුල කපනවාද කියලා men කියලා කියන්නේ මිනිස්සු හරිද ඊළඟට the woman කියලා කියන්නේ කාන්තාවට එක ගැහණු කෙනෙකුට කියන්නේ woman කෙනෙක් she is a woman නේද එයා කාන්තාවක් හැබැයි මෙන්න මේකට men දැම්මහම මේක women කියලා ශබ්ද කරන්නේ women මේක ලතින් භාෂාවෙන් ඉංග්‍රීසි වලට ආපු එකක් women කියන වචනය හරිද women මේක ශබ්ද කරන්නේ මේ women කියලා women නෙමෙයි හොඳට මතක තියාගන්න මේ වුයන්නක් දාන්නේ නැහැ මේක wo වුණාට මේක v කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්න දීලා තියෙන්නෙම women හරිද women කියන්නේ ගැහැණු කියන එක කාන්තාවෝ කියන එක ගැහැණු ගැහැණිය ගැහැණු කියන එක නේද ගැහැණු ගොඩ දෙනෙක් ගැහැණු අය ගොඩ දෙනෙක් women මේවට s දාන්න බෑ මේව කොහොමත් බහුවචනයි මේ තියෙන විදියන්නේ ඊළඟ එක තමයි මං කියන නිතික කිව්ව මට ඇහුණා children කියන එක දැන් ළමයි දන්නවනේ child child කියලා කියන්නේ ළමයා කියන එක හරිද ළමයා ළමයාට කියන්නේ child කියලා හරිද එයා ගැහැණු වෙන්නත් පුළුවන් පිරිමි වෙන්නත් පුළුවන් ළමයා මෙහෙ එන්න child මේකට REN දැම්මට පස්සේ ළමයි වෙනවා එතකොට ඔයාලා හැමෝම දන්නවා ටීචර් හැමදාම උදේ every day teacher says this good morning children at in the afternoon she or he says good evening right like that children නේද children කියලා කියන්නේ නම් ළමයි කියන එක ශිෂ්‍යයෝ නෙමෙයි ළමයි
ස්ටූඩන්ට් තමයි ශිෂ්‍යයෝ හරි. children මේක බහුවචනයි ළමයි කිව්වම තේරෙනවනේ සිංහලෙන් කියන දේ මේනේ. දැන් ඔයාලා දන්නවා හැමෝගෙම නැතත් දුර්ලභයි සමහර අයගේ ඉන්නවා මෙන්න මේ සතා ලව්ස් කියන්නේ මොකාටද? ගර්ල්ස් ලක් තමයි වැඩියෙන් ඉන්නේ. කවුද මේ ලව්ස් කියන්නේ? උකුණද? උකුණා. අහන්න ඕන උකුණද කියලා නේද? ලව්ස් නේද? ලව් ස්පීකර් වගේ. ලව්ස් කියලා කියන්නේ උකුණා නේද? හැබැයි ළමයි මෙන්න මේ වචනේ මම වෙනස් කරන හැටි බලන්න. හරිද? මෙන්න මේක ලව්ස් වල කපනවා උකුණ අරගෙන මම උකුණ කපනවා කෑල්ලක්. මොකද කපන්නේ? ඔන්නෝම දානවා. එතකොට මොකද හැදෙන්නේ? ලව්ස් නෙමෙයි. ලයිස් වෙනවා යා. උකුණ මොකක් වුණාද? උකුණ දෙකට කැපුවා. උකුණෝ වෙනවා එතකොට. උකුණෝ. උකු ගතිය වැඩි වුණා. ලයිස් උකුණෝ. හරිද? ඒ කියන්නේ උකුණ කියන ස්කාගේ බහුවචනය හදාගන්න ඕමයි. උකුණෝ. මේකට ආයිත් s දාන්නේ නැහැ. මේ වචනේ අනිවාර්ය බහුවචනයක්. හොඳට මතක තියාගන්න තේරුම් ගන්න කියන දේ. ඊළඟට ඉන්නවා අපි හිතමු ප්‍රනීත් පාරේ යනකොට දකිනවා පාත්තෙක්. පාත්තයට කියන්නේ ගූස් කියලා. නේද? බය නැතුව කියන්නේ වචන. ගූස් පාත්තයා. හරිද? පාත්තයා කැක් 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 ගගා යනවා කොර ගහ ගහ පාරේ පාත්තෙක්. හැබැයි ළම මේක ලියන්න මම කියනකන් ඉන්න. හරි? ඔයාට ඕන පාත්තය ගොඩක් හදාගන්න. නේද? එතකොට ගීස් මේ ඕ අකුරු දෙක වෙනස් වෙනවා පාත්තයගේ බිත්තර දෙක පුපුරලා ඊ අකුරු දෙකක් එළියට එනවා. ඒතර පාත්තයෝ කියලා හදාගන්නේ කොහොමද? නේද? ගීස් වෙනවා. පාත්තය ගොඩයි දැන්. හරි. ඊළඟට තව එකක් තමයි ගෙදර ඉන්නවා පොල් බෑය තියාගන්න බෑ. කවුද කන්නේ? රැයට ඇවිල්ලා? මීයෝ. මවුස්. මවුස් කියන එකේ තේරුම තමයි මීයා. මීයා. ඔව්. ඒකේ බහුවචනේ තමයි මීයෝ. මයිස්. මයිස් කියලා කියන්නේ මීයෝ කියන එක. very good. මීයෝ. මයිස් කියන්නේ මීයෝ කියන එක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බහුවචන nouns තියෙනවා. I කියන වචනේ කෞශල්‍ය ගන්න බෑ. හේතුව දන්නවද? නාමපදයක් විදියට එයා ප්ලූරල් වෙන්නේ නැහැ. හැබැයි යා සබ්ජෙක්ට් එකක් විදියට ප්ලූරල්. හරිද? තනි 1 2 කියලා ගණන් කරද්දී මෙන්න මේ සෙට් එක නිකන් මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඒවයි අයිතිය හංගවන්න ඕන උනාම මම කරන්නේ උඩට s එකක් දාලා කමාවත් එක්ක s එක දාන එක. ඉතින් මිනිසුන්ගේ කියලා ලියා ගන්න මට වුණාම මිනිසුන්ගේ අපි දැන් මේවා ලියාගමු හරි. මිනිසුන්ගේ කාන්තාවන්ගේ ළමයින්ගේ right උකුණන්ගේ කියන්නේ උකුණු ගොඩක් නේ උකුණන්ගේ පාත්තයන්ගේ මීයන්ගේ මීයාගේ නෙවෙයි මීයන්ගේ මීය ගොඩකගේ එතකොට මෙන්න මෙයාලව ලියද්දී ඔයා හොඳට කල්පනාවෙන් අරක ගැන ඔය දීලා තියෙන නීතිය ගැන හොඳ අවධානයෙන් ලියන්න ඕනේ. හරිද? අපි දැන් ඒ ටික ලියන්නයි හදන්නේ. අද ඉන්නවද මෙයා කවුද අපේ තර්ෂි? තර්ෂි ඉන්නවද? ඉන්නවා කියලා කෑ ගහන්න අයියෙන් ඉන්නවනේ. ඉන්නවා සර්. ඒකනේ තවත් ඉන්නවා නේද? තේරෙනවද මේ කියලා දෙන ඒවා? ඔව් සර්. ඒකනේ තේරෙන්නේ ෂෝක් එකට. ඒ බැරි දෙයක් තියෙනවා රශ්මි අක්කගෙන් අහගන්න හරිද? හා සර්. හරි. එයා කියලා දෙයි. එයා දන්නවා මේ ටික. හිතන්නේ. මෙන්ස් ඔන්න බලන්න මිනිසුන්ගේ කියලා ලියන හැටි s එක දාන්නේ මෙහෙට. ඊළඟ එක තමයි කාන්තාවන්ගේ women's very good. ඔව්
ළමයින්ගේ children's very good children's පේනවනේ s එක දාලා තියෙන හැටනේ උකුණන්ගේ ලයිසස් මේක ශබ්ද කරන්නේ කොහොමද ලයිසස් උකුණන්ගේ ගීසස් right ගීසස් මීයන්ගේ මයිසස් මීයන්ගේ ඔන්න ඔය විදියට නීට් එකට මං බෝඩ් එකේ රටවුණු ගාගෙන ලියන්න ඕනේ නැහැ දීලා තියෙන ස්ක්‍රීන් එක ඇතුලේ ලස්සන නෝට් එකක්. ඉතින් අංක 4 කියන නීතිය යටතේ වාට තියෙන්නේ මේක ලියා ගන්නනේ. යම් ප්‍රාණවාචී බහුවචන නාම පදයක් එස් අකුරෙන් අවසන් නොවේ නම් එවැනි විටක ඒවායේ අයිති හැඟීම් සඳහා අගට උඩුකමව සහිතව එස් අකුරයි යොදනු ලැබේ. ඔය කියපු එක පෙන්නලා පොතේ තියෙනා වගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනා වගේ ලස්සනට දීලා තියෙනවා right? quality note එකක් හදාගන්න පුළුවන් කාටවත් නැති විදිහ එකක්. පැහැදිලිද? එතකොට දැන් අපි මේවා හදන්නේ ඇයි මෙහෙම? දැන් මට ඕන ලියන්න ළමයි නේද? මිනිසුන්ගේ නෙමෙයි පිරිමින්ගේ. මේ මිනිසුන් කියලා කියන්නේ මෙතන පිරිමි මිනිස්සු හරිද? මම හිතුවා මෙහෙම. කාන්තාවන්ගේ බලාපොරොත්තු. දැන් මට ඕනේ මේක කියන්න ඉංග්‍රීසි වලින් ලියන්න. බලාපොරොත්තුට කියන්නේ hope කියලා. හරිද? hope එක. බලාපොරොත්තු නම් hopes. කාටද කියන්න පුළුවන් මේක ඉංග්‍රීසි වලින් දැන්? women's hopes Women's hopes very good. WOMEN women කියලා දැම්මා. Women's hopes. කාන්තාවන්ගේ බලාපොරොත්තු. මේ ළමයි බලාපොරොත්තු කියලා කියන එකට ඉංග්‍රීසි වලින් වචන කීපයක් තියෙනවා. ඒක නාම පදයක් විදිහට ගත්තම මම hope විතරයි පෙන්නුවේ. බලාපොරොත්තු කියන එක ලියන්න අපිට තව පාවිච්චි කරන්න පුළුවන් වචන ටිකක් තියෙනවා. එකක් තමයි හරිද? එකක් තමයි මේ hope කියලා කියන එක. hopes. intentions කියලා කියන්න පුළුවන් බලාපොරොත්තු කියන එකට. right? intentions. හරි. expectations expectations බලාපොරොත්තු කියලා කියන්න තව පාවිච්චි කරන වචන මේ. ඉතින් ඔයාට ඕන නම් මේ වචන දාන්නත් පුළුවන්. women's hopes women's expectations ඊළඟට තියෙනවා women's intentions ඕන එකක් දාන්න පුළුවන්. හරි මම ඔන්න ඔයාලට පෙන්නුවා මේ ටික. හරි එහෙනම් එහෙනම් නිමිතිය දෙවෙනි එකක් දන්නවා. දැන් පණ තියෙන කට්ටිය සම්බන්ධයෙන් කරන වැඩේ දන්නවනේ. අංක හොඳට බලාගන්න ලියපු නෝට් එක පළවෙනියට මම දෙන්න ඇත්තේ අර my our your their කියන වචන දාන හැටි. දෙවනියට දුන්නේ පණ තියෙන ඒක වචන noun එකක් S වලින් ඉවර වෙන්නේ නැත්තම් හරිද? highlight කරගන්න ලස්සනට ඒවා. note එක හරිම ලස්සනට තියාගන්න හරිද? හරි. එතකොට ඒකේ අගට S එකක් දාන උඩුකමාවත් එක්ක. ඊළඟට කියලා දුන්නේ බහුවචන noun එකක් පණ තියෙන එකක් S වලින් ඉවර වෙනකොට අගට දාන්නේ කමාව විතරයි. girls school ඕවා විභාගයකට આવුත් වරද්දන්න එපා. ලියද්දි වරද්දන්නත් එපා. ආයිමත් කියලා දුන්නා S අකුරක් දානවා අපි කොයි වෙලාවටද? plural noun එකක් පණ තියෙන ඒක බහුවචන එකක්. ඒක ඉවර වෙන්න ඕනේ S වලින් නෙමෙයි. ඉවර වෙන්නේ S වලින් නොවන බහුවචන නාම පද ටිකකුත් දැන් ඔයා ඉගෙන ගත්තා. හරිද? ඒවට දාන හැටිත් බැලුවා. නේද? මම ලිව්වොත් මට ඕන ලියන්න පාත්‍යයන්ගේ කකුල් කියලා. නිකන් යාළුවෙකුට දීලා බලන්න මේව ලියන්න පුළුවන්ද කියලා right? පාත්‍යයන්ගේ කකුල්. ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් වෙන්න ඕන. Jesus legs Jesus legs. ඒකනේ Jesus legs. මට ඔන්න ඔහොම ඒව හදන්නේ ඇයි කියලා මම පෙන්නන්නම්.
හරිම සයන්ටිෆිකල් විදියට විද්‍යාත්මකව මොකද්ද මම මේ හදන්නේ කියලා. දැන් ඔය වාක්‍ය රතු පාට කරපු එක පාදක කරගෙන ඒක පාවිච්චි කරලා ළමයි මම මෙහෙම ලිව්වොත් සිංහල තේරුම කියන්න බලන්න මේක. පාත්‍යයන් කකුල් ලස්සනයි. පාත්‍යයන්ගේ පාත්‍යයන්ගේ කකුල් ලස්සනයි. කකුල් ලස්සනයි. පාත්‍යයන්ගේ කකුල් ඒවා කහ පාටයි නේද? පීනන පුළුවන් විදිහට තියෙන පාත්‍යයන්ගේ කකුල් ලස්සනයි. Jesus legs are beautiful. උකුණන්ගේ පිහාටු ලස්සනයි. කොහොමද කියන්නේ? එහෙම එකක් නැහැ. මීයන්ගේ Jesus legs are beautiful. මේවා හදන්නේ ඇයි කියලා දැන් ටික ටික තේරෙන්න ඕනයි. මේවා හදන්නේ Jesus legs are beautiful. right. අපි යන් ඊළඟ නීතියට මම දැන් එනවා ළමයි පණ නැති ඒවායේ අයිතිය හංගවන හැටි පෙන්වන්න. හරිද? ඔන්න මම මේක මකනවා දැන්. ස්ක්‍රීන් එක මකන්නම්. හැමෝම ලියලානේ තියෙන්නේ නේ. කෞශල්‍ය මොනවද මට තේරෙන්නේ නැහැ කියන්නේ. මට කැස්ස තියෙන හින්දාද කෞශල්‍ය. පිහාටු වලට කියන්නේ මොකද්ද? මොකද්ද? පිහාටු වලට feathers F E ලියාගන්න T H E R S. සර් ඔව්. වින් කියන්නේ මොකද්ද? ඒක තටු වෙනයි තටුව ඇතුලේ තියෙන දැන් ළමයි අපිට ඉස්කෝලේ කියා දුන්නේ පියාපත් කියලා. ඒක තමයි තටු. දැන් කුකුලෙක් ගත්තොත් කුරුල්ලෙක් ගත්තොත් කුරුල්ලට තටු කීයක් තියෙද? දෙකක් තියෙනවනේ. ඇහෙනවද? ඔව් සර්. එතකොට තටුවක් ඇතුලේ තියෙනවනේ චූටි අර සිලික් වගේ පිහාටු. එතකොට මේ පිහාටුව කියලා කියන්නේ වෙනම එකක්. ඒ පිහාටු ගොඩක් තියෙනවනේ ඒකේ. දැන් මම පෙන්නන්නම් ඔයාලට ලියලා මෙතන. වින් කියලා කියන්නේ තටුව. එන් කුකුලෙකුට මේන් තටු දෙකක් තියෙන කුරුල්ලෙකුට නේ. වින්ග්ස් තටු. හරිද? පිහාටු වලට කියන්නේ F E A T H E R. yes මට මතකයි ඒක. F E A T H E R. right. ඒකට කියන්නේ feather කියලා. feather. right. feather කියලා කියන්නේ පිහාටුව. පිහාටු කියලා ගන්න නම් මේකට S එකක් දාන්න විතරයි තියෙන්නේ. feathers කියලා දැම්ම නම් පිහාටු වෙනවා. අගට අරකුර ගාවට S එකක් දැම්ම නම්. හරිද? feathers. කුරුල්ලෙක් ගත්තොත් පිහාටු ගොඩාක් තියෙනවා. යාට නේ feathers ගොඩාරියක් තියෙනවා. wings නම් තියෙන්නේ දෙකයි. දැන් පැහැදිලි ඉන්නේ. හරි. දැන් අපි යන් පණ නැති අයගේ අයිතිය හංගවන්න. මෙන්න මෙහෙම බලමු ළමයි. හතර මට මතක විදිහට rule number 5. මේක හරියට මතක තියාගන්න. යම් කිසි අප්‍රාණවාචී නේද? නාම පදයක අයිතිය හැඟවීම සඳහා right. අප්‍රාණවාචී නාම පදයක අයිතිය හැඟවීම සඳහා of මෙන්න මේක තමයි දාන්නේ. යන පදය යොදන අතර එම පදය දැන් ලියමු of යොදනු ලැබේ කියලා. ලැබේ. of තමයි දාන්නේ. මම පෙන්නන්නම් ළමයි ලියන හැටි of දාලා.
දැන් අපි ගත්තොත් ළමයි පොතේ නම නේද? නිවසේ වහල. ගෙදර වහල. තාප්පයේ පාට. තාප්පයේ වර්ණය කියන එක. තාප්පයේ පාට. ගවුමේ වර්ණය. නේද? ගවුමේ වර්ණය. පාසලේ ලිපිනය. right? ඕන එකක් ලියන්න පුළුවන් ඔබ තව ඕන එක තරම්. ගසේ කොළ. ගහේ තියෙන පත්‍ර. ගසේ කොළ. මේක ඒක වචන බහුවචන ભેදයක් ඇත්තෙම නෑ. මේකෙදි දාන්න තියෙන්නේ of විතරයි. සමහර අය ඉංග්‍රීසි වල s දාලාත් ලියන අවස්ථා තියෙනවා. මේක මම දැකලා තියෙනවා ලියනවා. නමුත් නිවැරදිව ලියන 100%ක් නිවැරදි ක්‍රමය තමයි මම මේ කියලා දෙන්නේ. හරිද? අහවලා මේ වැරද්ද කරා කියලා ඔයා කරන්න ඕනේ නැහැ. දැන් මෙන්න මේ වගේ පොත කියනකොට ළමයි මේ පොතට පණ නෑනේ. අප්‍රාණ වාචී. ඉතින් පොතක් වගේ දෙයකයි තියහන්. මේ පොතේ නම කියලා කියනකොට නම කාගේ නමද? පොතේ නම. බලන්න ලියන හැටි. The name. The name කියන්නේ නම. නේද? Of the book. The name of the book. එතකොට තේරුම යන්නේ මෙහි ඉඳන්. පොතේ. Of the book කියලා කියන්නේ පොතේ කියන එක. පොතේ නම. right. Book of the name නෙමෙයි. The name of the book. නිවසේ වහල. වහලට කියන්නේ නා roof කියලා. The roof of the house. The roof of the house. The roof වහල. The house. The roof of the house. නිවසේ වහල. තාප්පයේ පාට. මට කියන්න බලන්න මෙයා රශ්මි කියන්න බලන්න මේක. තාප්පයේ පාට කියන්නේ කොහොමද කියලා? The color of the wall. The color of the wall. The color of the wall. Very good. The color of the wall. තාප්පයේ පාට එහෙම නැත්නම් බිත්තියේ පාට කියලා කියන්නේත් එහෙමමයි. ඔයාට පේනවා ඇති මේ color කියන වචනේ මම ලියලා තියෙන්නේ COLOUR කියලා. සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති නේද? මේ U නැතුව ලියනවා COLOR කියලා විතරක්. right? ඒ ඇමරිකන් ක්‍රමය. හැබැයි බ්‍රිතාන්‍ය කට්ටිය ලියන්නේ COLOUR color. color වර්ණය දෙකම හරිය. ගවුමේ පාට කොහොමද කියන්නේ? come on කට්ටිය කියන්න. The of the frock. The color of the frock. Frock කියන්නේ ගවුම. FROG frock කියන්නේ කාටද? Gemba. Gemba. Right. Frog Gemba. The color of the frock. Frock එකයි frock කියලා frog කියන්න එපා හයියෙන්. වැරදුනොත් ගෙම්බා වෙනවා ගවුම. ගසේ කොළ. කොළ වලට කියන්නේ කොහොමද? Leaves of the හරියට හරි. of the trees. මෙන්න මෙහෙමයි. LEAF leaf කියන්නේ මොකද්ද? ගහක තියෙන පත්‍රය නේද? කොළය. පත්‍රයේ කොළය කියන එක. leaf එක. මේක පත්‍ර කියලා හදා ගන්න උනා මම මොකද්ද කරන්න ඕන? මේ කපලා අකට දානවා මොකද්ද? ඕ මොකද්ද? Yes. VES දානවා.
DES. හරි. හොඳ දෙයක් කියලා දෙන්නම් වරද්දන්න එපා කවදාවත්. දැන් පත්‍ර කිව්වහම මේක ඒක වචනද බහු වචනද ළමයි? ප්ලූරල් නේ. බහු වචනයි. බහු වචනයි. එතකොට මෙන්න මේකේ මේ වගේ බහු වචනවල මුලට බහු වචනවල මුලට ද දාන්න ඕනි නෑ. හරිද? ද කියලා දාන්න ඕනේ වෙන්නේ නෑ. හොඳට මතක ද යොදීම අවශ්‍ය නැත. බහු වචන පදයක මුලට ද යොදන්න අවශ්‍ය නෑ. මම ආටිකල්ස් ගැන කියලා දෙනකොට ආයි කියලා දෙන්නම් ඒ ගැන. ද දාන්න ඕනි නෑ. ඒ නිසා the leaves කියලා කියන්න ඕනි නෑ. හරිද? එහෙම කියන අවස්ථා තියෙනවා. ඒ මොකද්ද කියන එකත් මම කියලා දෙන්නම්. මේ පාඩමේදී එක කියලා දෙන්න යන්නේ නැති නිසා. නිකන් ඒක මතක තියාගන්න. හරිද? girls කියන්නේ ගැහණු ළමයි. නිකන් the girls කියලා දාන්න ඕනේ නෑ. බහු වචනයක් මුලට the දාන්න ඕනේ නෑ. එහෙම හිතාගන්න. දැනට හිතාගන්න. එහෙම හරි. එහෙනම් The leaves of the tree. නා බබා මම දැන් කොලි the දාන්න ඕනේ නෑ කියලා. මොකද්ද? Leaves of the tree. of the tree. Leaves of the tree. very good. leaves of the tree. ගහේ කොළ නේද? මට ඕන නම් කියන්න මෙහෙම ගස් වල කොළ. එහෙම කියන්න ඕන නම් කොහොමද ලියන්නේ? The down. නෑ බබා. ඒත් දාන්නේ Leaves of the trees. leaves of The trees. trees. the ඕනේ. leaves of trees. දෙකටම බහුවචන කරනවා. ගහ කියන එක ගස් කරනවා. ගහේ කොළ එක ගහක නම් leaves of the tree. ගස් වල කොළ නම් leaves of trees. තේරුණාද මම මේ කියපු එක? කෞශල්‍යයට තේරුණාද? Oh, sir. leaves of trees. මම ලියන බලන්න මේ මොකද ලියන්නේ කියලා. මොකද්ද මේ තියෙන්නේ? අස්වල කොළ ලස්සන. ගස්වල කොළ ලස්සනයි. very good. කොළ ලස්සනයි. very good. ඔයාලා ඔක්කොම හොඳයි. දැන් බලන්න වරදින් නැතුව ඉන්න ලස්සනට ලියන්න පුළුවන් නේ එක දේවල්. ගස්වල කොළ ලස්සනයි. කාටවත් වැරද්දක් දාන්න බෑ. leaves of trees are beautiful. I like trees. එක දේවල් ලියන්න පුළුවන් නේ. එහෙනම් උදාහරණ වාක්‍ය ටික ලියා ගන්න ළමයි. මෙන්න මේ sentences ටික sentences නේ මේ පොතේ නම. නිවසේ වහල. අප්‍රාණවාචී නාම පදයක අයිතිය හැකීම සඳහා ඔෆ් යොදයි. හරිද? අප්‍රාණවාචී ඒවායේ අයිතිය හංගවන්නේ ළමයි ඔෆ් දාලා තමයි. අලුත් දෙයක් ජීවිතේට ඉගෙන ගත්තද නැද්ද කියලා පාඩමේ වුණාට පස්සේ මට කියන්න. මට හැමෝමදාම ක්ලාස් එකේ වුණාට පස්සේ වට තේරුණාද ලෙසන් එක හොඳයිද කියලා ඔයාට දැනෙන දේ වට එක ආසයිද කියලා ගොඩක් අයට ආසයි කියලා දාන්න උනේ. හරිද? මෙසේජ් එකක් තියන්න ඕන අනිවාර්යයෙන්. ඉස්කෝලේ ඉවර කරන්න කලින් අච්චු පොතේ පාඩම් ටික අනිවාර්යෙන් ඉවර කරනවා. ඒ ගැන මතක තියාගන්න. ඒ ගැන බය වෙන්නත් එපා. මේ පහ කියන නීතිය යටතේම මම චූටි කතාවක් තව කියලා දෙනවා. මෙන්න මේ පහ කියන එක යටතේම මේ ඔෆ් දැමීම ගැනම. හරිද? දැන් ප්‍රාණවාචී මේ අප්‍රාණවාචී ඒවයිනේ මේ අයිතිය හංගවන්න ඔෆ් දාන්නේ නේද? හැබැයි සමහර වෙලාවට ළමයි හරිද? පණ තියෙන කට්ටියගේ අයිතිය හැඟවීමටත් අපිට ඔෆ් යොදා ගන්න පුළුවන්. හරිද? මෙහෙමයි. මොක මෙහෙම දෙන්නම්. නිකන් ඔයාට ඕනනම් තරුවක් දාලා ලියා ගන්න පුළුවන්. හරිද? හරිද? ප්‍රාණවාචී නාම පදවල ද අයිතිය හැඟවීම පිණිස right ඔෆ් භාවිත කළ හැක. එහෙත් අප්‍රාණවාචී මේක තමයි වැදගත්ම දේ.
නාම පදවල අයිතිය දැක්වීමට of හැර බලන්න මම මේක නීතියක් විදිහට දෙන්නේ නැතුව පොඩි අයිඩියා එකක් විදිහට දෙනවා ඔයාලට. මෙන්න මේක ළමයි. ප්‍රාණවාචී නාම පදවල අයිතිය හැඟවීම පිණිස ඔෆ් භාවිතා කළ හැකිය. ඕනනම් අපිට පණ තියෙන ඒවා අයිතිය හංගවන්නත් ඔෆ් දාන්න පුළුවන්. මෙන්න බලන්න උදාහරණ. හරිද? මගේ අම්මගේ නම කියලා කියන්න මම මුලින්ම දුන්නා. මගේ අම්මාගේ නම. මේක කියන්න අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් දැන්. එකක් තමයි මොකද්ද පළවෙනි එක? my mother's name නේද? එහෙම නැත්නම් the name of my mother. The name of my mother is නිමාලි. ඔහොම ලියන්න යන්න පුළුවන්. තේරුණාද? Yes or no? Yes. Yes. අම්මෝ අද නම් කැඳ බීලා වගේ නේද වහිනවද මේ පැත්තට? අකිල වහිනවද? නෑ සර්. ඔව් එහෙනම් පායනවා ඇතිනේ. හරි. රයිට් හොඳයි මම විහිළු කරන්නේ ඔයාලට මහන්සි නැති වෙන්න ඕන නිසා. ගිය සතියේ මම කියලා දුන්න කතාව මතක කාටද? Can anyone remember the story which I told you last week? මට මතකයි සර්. වා රයිට්. කවුරු ගැනද කතාව කිව්වේ? බ්‍රාහ්මණයෙක් ගැන. බ්‍රාහ්මණයෙක් ගැන. තව ඒක හිටිය ගැන. ඒක මැස්සගෙන් බෑ. නැස්සයි ගෙම්බ. කියන්නේ කොච්චර හොඳයිද ඔයාලා? The name of my mother. දැන් ළමයි ඕනනම් අම්මට පණ තියෙනවනේ නේද? ප්‍රාණවාචී. ඕන අම්මට තාත්තට ප්‍රාණවාචීද කියලා ඕනනම් නිකන් නේද? පොඩා හොල්ල බලන්න පුළුවන්. එතකොට එයාලට පණ තියෙනවා නම් ඇඟට පණ තියෙනවා නම් නේද? කෝටු පාරක් හරි දෙයි. මගේ අම්මාගේ නම. my mother's name. එහෙම නැත්නම් the name of my mother. ඔහොම තමයි ඔහොම ලියන්න පුළුවන්. හැබැයි මම මේ යට පෙන්නලා තියෙනවා පොඩි වැඩක්. ඒ තමයි මොකද්ද මේ පෙන්නන්න යන්නේ? අප්‍රාණවාචී නාම පදයක් ගත්තොත් ඒවයි අයිතිය හැඟවීමට මේ ඔෆ් යොදන එක හැරුණුකොට උඩුකොමාවයි yes යෙදීම සිදු නොකිරීම. ඒ කියන්නේ සිදු කරන්න එපා කියලා තමයි මම මේ කියන්නේ. දැන් අපිට ඕනොත් අප්‍රාණවාචියක් ඔන්න සිංහලෙන් පැහැදිලි කරලා පෙන්නනවා හොඳේ. මේකේ වීඩියෝ එක ආයෙ බලන්න කියලා මම මතක් කරනවා ඔයාලට. එතකොට ඒකෙන් ඔයාලට මිස් වෙන තැන් ආයෙ බලා ගන්න පුළුවන්. දැන් අපි හිතමු මෙහෙම බල්ලගේ කකුල. හරිද? මේක වෙනයි පුටුවේ කකුල. පුටුවේ කකුල. right? දැන් ළමයි ඔයාට පේනවද මෙන්න මේම දෙකක් මම ලිව්ව බල්ලගේ කකුලයි පුටුවේ කකුලයි. මේ දෙකෙන් කෝකටද පණ තියෙන්නේ? which one බල්ලගේ කකුල. මල්ලාගේ කකුල. බල්ලගේ කකුලට පණ තියෙද බලන්න පාගල බලන්න යන්න එපා නේද? දත් ගාවයි කකුලට. ඉතින් බල්ලගේ කකුල කියලා කියන්නේ පණ තියෙන එකක්නේ. කොහොමද මේක ලියන්නේ? කියන්න බලන්න දැන්. The dog's leg. The The dog's dog's leg. leg. ඒක තව විදියකට ලියන්න පුළුවන්ද පණ තියෙන එකක් නිසා? පුළුවන්. කොහොමද ලියන්නේ? The dog of The leg of the leg of dog. The leg of the dog. බල්ලගේ කකුල නේද? ඔව්. පුටුවේ කකුල කියලා ලියන්නේ කොහොමද? chair's dog. Chair's leg.
ඇහුන්නේ කියන්නකෝ. chairs The leg leg, the leg of chair. Leg of the chair. right. එක එක උත්තර දෙනවා. පුරුෂ පාර්ශවයේ විවිධ උත්තර දෙනවා. දෙකක් දුන්නා දැන් දෙන්නේ. අපේ නැද්ද? බොයිස්ලා දෙනවා එක එක උත්තර දෙකක් දෙන්න. දීලා දිනවා කෞශල්‍ය කිව්ව එකක්, සෙතික කිව්ව එකක්. බලමු කවුද හරි කියලා. සිනිලගේ ටීම් එකේ කෝ ගෑන් ළමයි ටික. කතා කරන්න මොනවද උත්තරයක් දෙන්නේ යාළගේ. පුටුවේ කකුල. ෆයිනල් ආන්සර්. මොකක්ද කියන්නේ? call a friend chance එකක් ඕනිද? The leg of the chair. the ආය කියන්න tell The again. leg of the chair. the leg of the chair. එතකොට රශ්මි කිව්වේ උත්තරේ බලමු. මම ටයිප් කරනවා රශ්මි කියපු උත්තරෙත්. අකිල මේ සෙතික කිව්වෙත් නීතික කිව්වෙත් ඒක the leg. the leg කියන්නේ කකුල of the chair. chair. මේක තමයි හරි එක. ඔයාට බැරිද පුටුවේ කකුල කියලා මෙන්න මෙහෙමත් ලියන්න. එයා උඩුකමාව දාලා පුටුවේ කකුල. එහෙම ලියන්න පුළුවන්ද බැරිද? ඇහුන්නේ Bෑ. පුළුවන් කවුදානේ එක්කෙනෙක් පුළුවන් කියන එක්කෙනෙක් බෑ කියන දැන් මං වෙන වෙනම දිගන්නේ. මේක පුළුවන්ද පුළුවන්. බැරිද? පුළුවන් කවුද කියන්නේ පුළුවන් කියන ළමයි කියන්න ඉස්සෙල්ලා? Bෑ. මං අහන්න යන්නම්. අකිලට කියන්නේ මෙහෙම ලියන්න පුළුවන්ද බැරිද? එක එක්කෙනා ගහනවා අකිල Nasa. බෑ අකිල කියන්නේ බැරිය කියලා. අසිනි කියන්නේ පුළුවන්ද බැරිද මෙහෙම ලියන්න? පුළුවන් අසිනි කියනවා පුළුවන් කියලා. බලමුකෝ. දිලුම් නෙමෙයිනේ. දිලුම්ගේ මල්ලි කියන්න බලන්න පුළුවන්ද ලියන්න මෙහෙම බැරිද? බෑ බෑලු. අපි දන්නේ නැහැ. හරිද? බැරි කියන කට්ටියම අල්ල ගන්නම්කෝ පස්සේ. හිමේෂි කියන්නේ පුළුවන්ද බැරිද? පුළුවන් sir. ඒකනේ කොච්චර හොඳයිද ඔයා. ඊට පස්සේ කෞශල්‍ය කියන්න ඉන්දුප. බෑ ඔව් මධ්‍යම පළාතෙන් දෙනවා බෑ කියලා උත්තරයක්. හරිද? දකුණු පළාතෙන් කියනවා පුළුවන් කියලා. පාර ප්‍රශ්නේ නේද? ඊළඟට බලමු මහීෂාගේ මල්ලි. එයත් නුවරනේ කියන්න බලන්නකෝ. උඩරට ආන්සර් එකක්. එයත් බෑ කියනවා නෝන්ද? ඊළඟට නිතික කියන්න බලන්න. පුළුවන්. මීගමින් ආන්සර් එකක් දෙන්න පුළුවන් කියලා. කොච්චර හොඳයිද නේද ඔයාලා? සදන් ප්‍රොවින්ස් වලට එන්නම්. ප්‍රනීත් කියන්න බලන්න උත්තරයක්. බෑ සර් බෑ කියලා කියනවා. ඔන්න දැන් පේනවද ගැටුම නේද? එල්ලාර දුට්ටුගමුණු යුද්ධය වගේ දැන්. ඊළඟට ඉන්නවා අපිට කවුද? රශ්මි කියන්න බලන්න. රශ්මිකා. බෑ sir. ඔන්න බලන්නකෝ. දැන් දා සදන් ප්‍රොවින්ස් කට්ටිය කියන බෑ කියලා. සමාධි කියන්න බලන්න පුළුවන්ද බැරිද මෙහෙම ලියන්න? බෑ සමාධිත් බෑ කියනවා නේද? ඔව්. සමාධින වරද්දන්න බෑ කොහොමත් අම්මා ටීචර් නේද? වැරද්දුවොත් ගෙදරදිම ගුටියක් හම්බෙයි. දැන් මේමයි. ඔයාලා වැරදි උත්තරයක් කිව්වත් මං ෆයිනල් ආන්සර් එක දුන්නේ නෑ තාම. අපි අර පොඩි ළමයා කෝ අර තරුෂි ගිහින්ද? තරුෂි කියන්න බලන්න මේක මොකද්ද කියලා. ලියන්න පුළුවන්ද බැරිද එහෙම? හිතා ගන්න බෑ නේද ඔයාට? දැන් අත ඔයාලගේ තියෙනවනේ left hand right hand කියලා අත් දෙකක්. හරිද? මේම ඉන්න ගමන් ක්ලාස් එකේ ඉන්න ගමන් ඉස්සරහට දික් කරන්න වාගේ right hand එක මට පේන්නේ නැහැ. නිකන් අත දික් කරන්නකො ඉස්සරහට. ඊට පස්සේ දික් කරලා ඉවරයි නම් අවංකව කරන්න මේ වැඩේ. ඊට පස්සේ ඒක චුට්ටක් මෙහෙම උඩට අල්ලන්න, උඩට උස්සන්න, ඔළුව කෙලින් උඩට උස්ස ගන්න. හරිද? ඔළුව කෙලින් උසලා මිටි කරන්න, ඒක අත ගුලි කරන්න. හරිද? දැන් හිමීට උඩට උස්සපු එකෙන් එක ටොක්ක්ක් යන ගන්න වෙන මේ කට්ටිය. මෙහෙම ලියන්න පුළුවන් කියන කට්ටිය. හරි පුළුවන් කියපු කට්ටිය යන ගන්න ඕන පොඩි ටොක්ක්ක්. ඔන්ලයින් ටොක්ක්ක්. රයිට්? ඒක මතක තියෙන්න ඕන. බෑ කියපු කට්ටිය ඔළුව අත ගා ගන්න. හරි.
ඇයි දන්නවද බෑ කියලා ලිව්වේ? මේ සිංහල කියව ගන්න බැරිද මේ යාලට සමහරලාවට? අප්‍රාණවාචී නාම පදවල අයිති දැක්කීද ඔෆ්ෆර උඩුකුමාවේ සීම සිදු නොකිරීම සුදුසුය. සිදු නොකිරීම තමයි සුදුසු. එම දාන්න එපා කියලා තියෙන්නේ. හරිද? දැන් පුටුවේ කකුල ගුවාම S දාන්න යන්නේ නැහැ. the chairs leg. එම වැරදි ඇත්තට මෙහෙම ලියන එක. එක එක නීති තියෙනවා. නමුත් ඔයා අප්‍රාණවාචී ඒවත් එක පාවිච්චි කරන්න ඕන ඔෆ් විතරයි. මේ බලන්න අංක 5 කියලා උඩින්ම දීලා තියෙන්නේ මොකද්ද? ඔෆ් යන පදේ යොදුනු ලැබෙන්නේ මොනවටද? අප්‍රාණවාචී නාම පදයක අයිතිය හැඟවීමේදී. right මේ ප්‍රාණවාචී නාම පදවල අයිතිය හැඟීම සඳහා ඔෆ් භාවිතා කරන්නේ ওই විදිහට දැන් කිව්ව එක දැන් මතක තියෙනවා. එහෙනම් the chairs leg කියලා ලියන්න බෑ ඉංග්‍රීසි වලින් හරිද? ලිව්වොත් අල්ලගෙන දෙනවා ගුටිමක්. the leg of the chair. පැහැදිලිනේ? එහෙනම් ওই කතාව මතක තියෙන්න ඕන. මේක තමයි නීති ටික අප්‍රාණවාචී ප්‍රාණවාචී දේවල් වල අයිතිය හංගවන්න තියෙන එක. හරි. දැන් පුටුවේ කකුලට පණ නැහැනේ. එහෙනම් F දාන්න ඔෆ් දාන එක තමයි කරන්නේ. එහෙනම් මම මේක මකන්න ස්ක්‍රීන් එක. හරි. ටොප් වෙන ගත්ත කට්ටිය සිදුනක් දන්නේ. හරිද? දැන් හෝම්වර්ක් එකක් දෙනවා. හෝම්වර්ක්. මොකද්ද මේ දෙන්න හදන හෝම්වර්ක් එක? මේ උගන්වපු ටික ඔයාට හරිය වැදගත් දෙයක් කියලා දුන්නේ. ඔයා ලියන් යන රචනා කොච්චර පේලි ගාණක් ලිව්වත් it is useless if you make mistakes. පොඩි එකක් ඔෆ් එක දාන්න නැතුව ලිව්වොත් ඒත් වැරදි. මෙන්න මේව ලියන්න. write the English. පහත වාක්‍ය ඉංග්‍රීසි වලින් ලියන්න කියලා තමයි මන් දෙන්නේ. write the following sentences in English. අංක 1 මොකක්ද එක? මෙන්න මේව ලියලා පෙන්නන්න ඕන. හරිද? අපේ අම්මගේ නංගිගේ නම හරිද? මොකක්ද දාන්නේ? අචිනි. මොකක්ද දාන්නේ? අපේ අම්මගේ නංගිගේ නම අචිනි. ඒ කියන්නේ අපේ පුංචි ගැන මම මේ කියන්නේ නේ. මම 2 ඒගොල්ලන්ගේ නේද? බල්ලගේ කොටයි. කොටයි කියලා කියන්නේ ෂෝට්. හරිද? ෂෝට්. අංක 3. ඒ පොතේ කවරය ලස්සනයි. ඒ පොත අහගන්න දැන් කිව්වේ නෑ කියලා කියන්න බෑ. ඒ පොත කියලා කියන්නේ that book. මන් දීලා තියෙන ඒ පොත නෙමෙයි ඒ පොතේ. හරිද? පණ තීද නැද්ද? ඒව තීරණය කරන්න ඕන ක්ලාස් එක ඉවර වෙලා. ඔයාලට මේක ක්ලාස් එක ඉවරනකොටම කරලා දාන්නත් පුළුවන් ඕනනම්. නිමාලිගේ ගවුම මිල අධිකයි. නිමාලි නෙමෙයි නිමාලිගේ ගවුම ගැන මේ කතා කරන්නේ. ඊළඟට
ගස්වල කොළ ලස්සනයි. මම මේක දුන්න කලිනුත්. ඉතින් මේ ටික ලියන්න ඕනේ. නංගි කියලා කියනකොට සිස්ටර් කියලා ලිව්වනම් ආයි අර දකුණු අත ඉස්සරහට දික් කරලා ගුලි කරලා එන ගන්න. හරි. නංගිට සිස්ටර් කියන්න යන්න එපා ඊට පස්සේ ඉඳන් පොඩි බබාලා වගේ. හරිද? නංගිට කියන්නේ යංග සිස්ටර්. අක්කට කියන්නේ එල්ඩර් සිස්ටර්. සිස්ටර් කියන්නේ නිකම්ම නිකන් සහෝදරිය කියන එක. පල්ලියෙත් ඉන්නවා සිස්ටර්ස්ලා. හරි. එහෙනම් මේ ටික මතක තියෙන්න ඕනේ මේක ලියන්න ඕනේ. දැන් මම දෙනවා තව වැඩක්. හරිද? ඔහොම ඉන්න. ඔතනින් ඔය වැඩේ ෆිනිෂ්. ඒ කියන්නේ ඔය වැඩේ 100%ක් ඉවරයි. අයිතිය හැංගීම කියන කතාව ඔතනින් ඕක ඉවරයි. හරිද? අයිතිය හැංගීම කොටසේ තව එක දෙක සංකීර්ණ දේවල් ටිකක් තියෙනවා මම කියලා දෙන්න. හරිද? දැන් මට ළමයි මගේ කියලා කියන්න මම දන්නෝනේ. මගේ අම්මගේ කියලා කියන්නත් දන්නවා. නේද? මේසේ කකුල. ඔය වගේව කියන්නත් දන්නවා. දැන් මගේ කියන්න මයි කියන එක මම නිකන් ලියන්න ඕනේ නැහැ ඔයාලා. නිකම්මයි. හරි. මේකට මයිනේ දාන්නේ. මයි. මගේ අම්මගේ කියලා කියන්නේ my mothers. My mothers. ඔව්. my mothers. නේද? මේසේ කකුල The leg of the table. Table. The leg of the table. හරියට හරි. දැන් මම ලියනවා වෙන එකක්. තව ඔයාලට සංකීර්ණ වෙන එකක්. ඉගෙන ගන්නවයි කියන්නේ දෙයක් හොඳටම පුළුවන් වෙන එකනේ. මම ලියනවා මෙන්න මෙහෙම එකක්. මගේ යාළුවෙක්ගේ පොත. පොඩ්ඩක්. මගේ යාළුවෙක්ගේ ගෙදරක්. කොහොම කියන්නේ ඉංග්‍රීසියෙන්? My friend's home. තව try කරන්න පුළුවන්. හැමෝටම chance එක දෙනවා. මම හරි උත්තරේ කියවුණ ගමන් හරි කියලා කියනවා. අහගෙන ඉන්නේ මම. අවුරුදු 8ක් අපි ඉස්කෝලේ ගිහින් තිනවනේ නේ. අඩුම 9ක් හරි 8ක් හරි 7ක් හරි. අවුරුදු 7ක් කියන්නේ ලේසිය නේ. 7 අවුරුද්දක් නේ. සරලම පොඩි දේවල් මේවා. ඒ කියන්නේ අපි මොනතරම් අච්චු පොත් කියුවත් වැඩක් නැහැ ලා පුතේ. හරියට හදාගන්න බැරි නම් අපිට මොනවා හරි. අපේ නෑදෑයෙක්ගේ පොතක්. නේද? දැන් වයිබ්‍රේට් වෙනවා නේද ඉඳගෙන. අපේ නෑදෑයෙක්ගේ පොතක්. කොහොමද කියන්නේ? හපන්නු ඉන්නවනම් කියන්න බලන්න. Other members of the book. වැරදි. ඔෆ් දාන්නේ මොන වෙලාවටද? අයිතිය හංගවද්දී ඔන්න ගැටලු තමයි අල්ලගන්නේ. බනින්නේ නැහැ හොඳේ කාටවත්. මං කියලා දෙන්න හදන්නේ වැඩක්. ඔෆ් දාන්නේ මොන වෙලාවටද? පණ නැති දෙයක අයිතිය හංගවන්න. දැන් නෑදෑයාගේ පොත. පොත අයිති කාටද? නෑදෑයාට. නෑදෑයාට පණ තියෙද නැද්ද? පණ තියෙනවනේ. ඔෆ් දාන්න සාමාන්‍යයෙන් පණ නැති දෙයක අයිතිය හංගවන්න. පණ තියෙන දේවල් වලටත් දාන්න පුළුවන්. අපේ නෑදෑයෙක්ගේ පොතක්. දැන් ටීම් එකටම චැලෙන්ජ් එකක් දෙනවා. රට පුරාම දිස්ත්‍රික්කවල ළමයි ඉන්නවා පළාත්වල. පුළුවන් නම් කියන්න බලන්න කවුරුත් බැරිද? ලැජ්ජයි නේ. Our neighbors the book. No. පුළුවන් නම් ගෙදර කට්ටියන් හරි අහලා බලලා කියන්න ඉන්නවනේ. My friends home. ඒ කියන්නේ my friends සමාධි දෙන උත්තරයක්. My friends home කියලා එකක්. හරිද? My friends home. ඒ කියන්නේ මගේ යාළුවාගේ ගෙදර කියන එක ඒකේ තේරුම. මෙහෙම කිව්වොත් මොකද්ද? මේකේ තේරුම තමයි මෙහෙම ලිව්වොත් ගෙදර කියන එක. හැබැයි මකට ඕන වෙන්නේ මොකක් ලියන්නද?
මගේ යාළුවෙක්ගේ ගෙදරක්. අපිට පාර යනකොට පෙන්නලා කියන්න ඕන අර තියෙන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදරක්. අර our ඉන්නේ අපේ neighbor's book. our neighbors books. ඒත් වැරදි. පළවෙනි එක කියන්න බලන්න. මේක වැරදි නේද? My home. home of friends. now දැන් ඔයාලට බැරි එක මෙන්න මේක. මගේ යාළුවෙක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා කියන්නකො ඉස්සෙල්ලා. අපේ නෑදෑයෙක් කියලා My friends. ඇහුන්නේ නැහැ. ආව් අකිල උත්තරයක් කිව්වා. ඒත් ඒකත් වැරදි. අපරාධනේ පොඩි කාලේ ඉඳන් ක්ලාස් යවලා තියෙනවනේ අම්මලා. හරිද? මගේ යාළුවෙක් කියලා ඉංග්‍රීසියෙන් කියන හැටි කියන බලන්න. ඔය කොළ පාට කෑල්ල විතරක්. No අකිලා that's also wrong. ඊ මෙයාලා මගේ යාළුවෙක් කියලා ඉංග්‍රීසි වලින් කියනකො ඕක නැත්තත් කමන්නේ. My friends. My friends. my friend කියන්නේ මගේ යාළුවා කියන එක. මට ඕන එක යාළුවෙක් මගේ යාළුවෙක් කියන්න. ඔයාලගේ අයියලා අක්කලා නැන්දලා මාමලා ආච්චිලා සීයලා ඉන්නවා නම් අහලා හරි කියන්නකෝ. කවුද අපේ කෞශල්‍යගේ අයියා ඉන්නවනේ? කවුද යා අපේ? ඔව්. My friend. my friend කියලා කියන්න බෑ වැරදි. Sir, this is my friend is a house. ඒත් වැරදි. තමයි නේද ගුටි කන්නේ ගෙවල් වලින්. ඕක කියා ගන්න බැරුව. මගේ යාළුවෙක් කියලා මගේ යාළුවෙක් මගේ පොතක් අපේ නෑදෑයෙක් A friend of mine. කවුද ඒ උත්තරේ දුන්න ළමයා? කෞශල්‍ය. කෞශල්‍යද දුන්නේ නැත්තම් අයියද? ආදිලුම්ගේ මල්ලි දෙන උත්තරෙත් වැරදිලා තියෙනවා. ඔව්. right. මගේ යාළුවෙක් කියලා කියන්න ඉංග්‍රීසි වලින් ක්‍රම දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න මේව හරිද? ඒ කියන්නේ ඔයාලට මේව දැනට බෑ කියන්නේ අයිඩියා එකක් ඇවිල්ලා නැහැ කියන එකනේ. අපිට මේක කියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. one of කියන රටාවක් තියෙනවා. මගේ යාළුවෙක්. one කියන්නේ එක්කෙනෙක් කියන එකනේ. one of my friends. one of my friends යාළුවන්ගෙන් එකෙක් එක කෙනෙක් කියන එක. one of my friends කියලා කියන්නේ මගේ යාළුවෙක් කියන එක. හරිද? මගේ යාළුවෙක් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ one of my friends. හරිද? මගේ යාළුවෙක්. එහෙම නැත්නම් මේකම කියන්න තව එක ක්‍රමයක් තියෙනවා. ඒක මම වරහන් ඇතුලේ ලියන්නම්. A friend of mine. වෙන කිසිම ක්‍රමයක් නැහැ ඉංග්‍රීසි වලින් මගේ යාළුවෙක් කියලා ලියන්න. මගේ යාළුවා කියන්නේ නම් my friend. ඒක විතරයි. හොඳට මතක තියාගන්න ඔයා මෙන්න මෙතන S එකක් තියෙන බව. හොඳයි. ඒක වැරදිලා නෙමෙයි දාලා තින්නේ. one කියන්නේ එක්කෙනෙක් of my friends. යාළුවන්ගෙන් එක්කෙනෙක්. ඒ කියන්නේ මගේ යාළුවෙක් නේ. a friend of නම් my නෙමෙයි mine. ඔය දෙවිදියටම හරි. අපේ නෑදෑයෙක්. one of our නෑදෑයට කියන්නේ relative කියලානේ. relative කියලා කියන්නේ නෑදෑය. අපි දානවා මෙහෙම. one of our relatives. අපේ නෑදෑයන්ගේ එක්කෙනෙක්. හරිද? එහෙම නැත්නම් කොහොමද කියන්නේ? a relative of ours. a relative of ours. ඔය විදිහට කියන්න පුළුවන්. ඕක හදන හැටි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ අපි නැත්නම් අපිට වරදිනවනේ. හරිද? වරදින එක සාමාන්‍ය දෙයක්. ඔයාලා කිසි දෙයකට ලැජ්ජ වෙන්න එපා වට දෙයක් වරදුනාට. ඒකට තමයි ගුරුවරු ඉන්නේ කියලා දෙන්න. මගේ යාළුවෙක්ගේ ගෙදරක්. දැන් මගේ යාළුවෙක් කියලා හදාගන්න මම දන්නවනේ. ඔයාලා ඔක්කොම මගේ දක්ෂ ළමයි. ඉතින් ඔයාලට බැරි වෙනවයි කියලා කියන්නේ ඔයාලගෙත් එක්ක ඉගෙන ගන්න සමහරව ඉස්කෝලේ ඉන්න යාළුවෝ ගොඩක් අයට මේක බැරුව ඇති. ඉතින් ඔයාලට රචනයක් එහෙම ලියන්න යද්දි කතා කරද්දි කොයි වෙලෙත් මේ වැදගත් වෙනවා. මගේ යාළුවෙක්ගේ ගෙදරක්. නේද? ගයක් කියන්නේ අප්‍රාණවාචී දෙයක් නේ. හැබැයි මේ කාගේද මේ ගෙදර? මගේ යාළුවෙක්ගේ ගෙදරක්.
නේද? ඉතින් මම මේක One of ලියනවා. my friend's house. ඔව්. මට පුළුවන් මේක ලියන්න ආකාර දෙකකට. A house, right, of one of my friends. A house of one of my friends කියලා off එක දාලා ලියන්න පුළුවන්. හරිද? off දාන්න පුළුවන්නේ පණ තියෙන නැති ඕන එකකට මං කිව්වනේ. එහෙම නැත්නම් මේකම ලියන්න පුළුවන්. මම ඒක රතු පාටින් නිල් පාටින් කරලා පෙන්නන්නම්. One of my friends house. පැහැදිලිද? කමාව තියෙන්න ඕන. One of my friends house. මගේ යාළුවෙක්ගේ ගෙදරක්. හරිද? එහෙම නැත්නම් a house of a friend of mine. අලුත් දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඔන්න ළමයි ඒකත් මම දුන්නා. ඔයාලට මේ විදිහට ලියන්නත් පුළුවන්. a house of a friend of mine. මම ඒක ලියන ආකාර තුනක් කියලා දීලා තියෙනවා. මගේ යාළුවෙක්ගේ ගෙදරක් කියලා ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් ක්‍රම සෙට් එකක්ම. අපේ නෑදෑයෙක්ගේ පොතක්. ඉතින් ඔයාගේ ගෙදර තියෙනවා පොත් මේසයක්, මේක උඩ තියෙනව නෑදෑයෙක්ගේ පොතක්. ඔයාට කියන්න පුළුවන් නේද? one or මම මුලින්ම කියගෙන අපේ නෑදෑයෙක්ගේ පොතක් a book. right? a book කියන්නේ පොතක් of කාගේද? රතු පාටින් මම ලියලා තියෙනවා one of our relatives. හරිද? a book of one of our relatives. one of our relatives කියලා කියන්නේ අපේ නෑදෑයෙක් නේ. ඒකයි මේ කැලේ තියෙටම අපේ නෑදෑයෙක් කියන එක. නේද? පොතක්. මේකේ තේරුම ගේ කියන එක. කාගේද පොතක්ද? අපේ නෑදෑයෙක්ගේ පොතක්. ආයි බලමු. a book of අර වරහන් ඇතුලේ දීලා තියෙන රතු පාටින් මං උඩ මෙතන a book of a relative of ours. A book of a relative of ours. ඔහොම ලියන්නත් පුළුවන්. one of our relatives book. ඔයා ලොකු පොත් කියවන්න යනවනම් ඉංග්‍රීසි පොත්වල එහෙම මේ වගේ වාක්‍ය ඕන තරම් හම්බ වෙනවා. හරිද? එහෙනම් දැන් මම highlight කරනවා නිල් පාටින්. මෙන්න මේ කොටුවක්. ඔයාලට පේනවනේ මේ කොටුව. ඒ නිල් පාටින් තියෙන සරලව අයිතිය ප්‍රකාශ කරපු හැටිනේ මගේ කියන එක දන්නවා. මගේ අම්මාගේ කියලා කියනවනම් මේ S එකක් වැදෙන හැටි. පුටුවේ කකුල කියලා එනවනම් off දාලා ලියන හැටි. ඔන්න මතක තියෙන්න ඕන අද කියලා දෙන එක ලබන සතිය බැරි වෙනවා නම් අපරාධේ. හරිද? ඉතින් ඔයාලා හොඳට වැඩ කරන්න ඕනේ කියන දේ කරන්න ඕන. ඊළඟ එක තමයි මෙන්න මේ වගේ ඒවා හදන හැටි ටිකක් සංකීර්ණ ඒවා අයිතිය හංගවන හැටි. එතකොට ඔයාලට මේ දෙවර්ගෙම පෙන්නලා තියෙනවා. මේකේ අයිතිය හංගවනවා කියලා එකක්. මෙච්චර කල් බැරි වෙලා තිබ්බ ගොඩක් දේවල් අද ලෙසන් එකේදී ඉගෙන ගන්න ඇති. මේවා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. next week එකේ මම කියලා දෙනවා මේ ඉගෙන ගත්ත ඒවා දාලා කොහොමද ඕනම ළමයෙක් සාමාන්‍යයෙන් එසේ එකක් වචන 100කට වඩා right more than 100 words you can write easily. හැම ළමයෙක්ටම challenge එකක් දෙනවා. අනිවාර්යෙන් ඔයාලට ලියන්න පුළුවන් වෙනවා ලබන සතියෙන් පස්සේ
රචනාවක් තනියම වචන 100කට වඩා යොදාගෙන. හරිද? චරිත ගැන, අම්මා ගැන, තාත්තා ගැන, නංගි ගැන, මල්ලි ගැන, අයියා ගැන, අක්කා ගැන ඕන දෙයක් ගැන. හරිද? පොඩි උපක්‍රම ටිකක් තියෙන්නේ. මම ඒ ටික කියලා දෙනවා. සෙෂන් එකට වරදින්න නැතුව අනිවාර්යෙන් ඉන්න. මම ඔයාලට මතක් කරනවා අද දවසේ ක්ලාස් එකේ කතා කරේ පොසිෂන් කියන එක, අයිතිය හැඟවීම කියන එක ගැන. ඉතින් මේකේ අන්තිමට වෙනකන් තිබ්බ කොටසට අදාළව මේකේ වීඩියෝ එක දෙනවා. ලබන සතියේ ඔයාලට ආයේ ක්ලාස් එක තියෙනවා.